මාතෘකාව ලියාගන්න. සුපිරිසිදු නිෂ්පාදන. සුපිරිසිදු නිෂ්පාදන. දැන් අපි ගත්තොත් යම්කිසි නිෂ්පාදනයක් මේ විදිහේ මේ පෑන කෙලිතන්නකො. එතකොට මේක මම ලියලා ඉවරලා විසි කළා දානවා. ඒ කියන්නේ ඉවත් කරනවා. එතකොට මේ පෑන පරිසරයට එකතු වෙනවා අපද්‍රව්‍යයක් විදිහට පරිසර දූෂකයක් වෙනවා. ඒ වගේම මේක හදන්න යොදාගෙන තිනවා විශේෂයෙන්ම ප්ලාස්ටික්. ප්ලාස්ටික් ආශ්‍රිත කර්මාන්තවලදී කොහොමද පරිසරයේ දූෂණය වෙන්නේ? එහෙනම් මෙන්න මේ පෑන නිෂ්පාදනය ක්‍රියාවලිය සහ භාවිතය සහ භාවිතයෙන් නිවතලය. දැන් උදාහරණයක් විදිහට මේක භාවිතා කරද්දී මේ තින්ත වලින් ලියනවා. මේ තින්ත වොලටයිල්. ඒ කියන්නේ වාෂ්පශීලී. ඒ කියන්නේ කාබනික ද්‍රව්‍ය වායු වලට එකතු වෙනවා. එහෙනම් මේ භාණ්ඩය නිෂ්පාදනය කිරීම, භාවිතා කිරීම සහ ඉවතලෑම කියන මෙන්න මේ හැම අවස්ථාවකදීම පරිසරයට බලපෑම් මෙල්ල වෙනවා. යම්කිසි භාණ්ඩයක් නිෂ්පාදනය කරලා භාවිතා කරනකොට ඒකෙන් පරිසරයට එල්ල වෙන බලපෑම බිඳුවක් කරන්න බෑ. හැබැයි ඒක අවම කරන්න පුළුවන්. අන්නේ අවම කිරීම සඳහා උපයෝගී කරගන්නා යම්කිසි ක්‍රමවේදයක් වේද එහෙම නැත්නම් යම්කිසි ක්‍රමෝපායක් වෙනවා නම් අන්න ඒක අපි සුපිරිසිදු නිෂ්පාදන ගණයට දාලා කතා කරමු. එහෙනම් යම්කිසි භාණ්ඩයක් නිෂ්පාදනයේ භාවිතය සහ භාවිතයෙන් පසු ඉවතලෑමේදී පරිසරයට සිදුවන හානිය අවම වන ආකාරයට යම් භාණ්ඩයක නිෂ්පාදන ක්‍රියාවලිය සහ එය භාවිතා කරන ආකාරය පිළිබඳව අනුගමනය කරනු ලබන ක්‍රමෝපායන් සුපිරිසිදු නිෂ්පාදන ගණයට ගන්නවා. අන්න මේක නිෂ්පාදන කිව්වට මේකේ ක්‍රියාවලිය කියන එකක් තියෙනවා. දැන් මේ මාතෘකාව එකපාරටම ගත්තාම නිෂ්පාදනයක් කිව්වම අපිට හිතෙන්නේ නිකන් අතට පයට දැනෙන භාණ්ඩයක් මේ වගේ එකක්. ඒකනේ මේක සුපිරිසිදු නිෂ්පාදනයක්ද? එහෙම ප්‍රශ්න අහන්න මේක සුපිරිසිදු නිෂ්පාදන සංකල්පයට ළඟා කරලා නිෂ්පාදනය කරන්න පුළුවන්. ඒ වගේම මේක භාවිතයෙන් පස්සේ විසි කරන්නේ නැතුව ප්‍රතිචක්‍රීකරණය කරන්න පුළුවන්. එතකොට ඒක සුපිරිසිදු නිෂ්පාදන සංකල්පයත් එක්ක සම්බන්ධ වෙනවා. මෙන්න මේ කතන්දරය තමයි අද පාඩමේ. හරි. එතකොට සුපිරිසිදු නිෂ්පාදන සංකල්පය ඇත්තටම මේක නිෂ්පාදන සංකල්පයක්. එහෙම නැත්නම් ක්‍රමෝපාය. මෙන්න මේ ක්‍රමෝපායෙන් අපි යම්කිසි භාණ්ඩයක් හා සේවාවක් පරිභෝජනය කිරීමේදී පරිසරයට සිදුවන හානිකරභාවය අඩු කිරීම සඳහා ක්‍රියා කරනවා. අන්නේ ක්‍රියා කිරීම හා සම්බන්ධ සියලුම ක්‍රියාකාරකම් මෙන්න මේ සුපිරිසිදු නිෂ්පාදන සංකල්පයත් එක්ක බැඳිලා පවතිනවා. එතකොට මේ භාණ්ඩය නිෂ්පාදනය කිරීම සඳහා අමුද්‍රව්‍ය ඕනේ. මේ අමුද්‍රව්‍ය තමයි පත් කරන්නේ නිමි ද්‍රව්‍ය බව. අමුද්‍රව්‍ය පත් කරනවා නිමි ද්‍රව්‍ය බව. එතකොට මේ අමුද්‍රව්‍ය නිමි ද්‍රව්‍ය බවට පත් කරන අතරතුර මේකේ අපද්‍රව්‍ය ජනිත වීමක් සිද්ධ වෙනවා. අපද්‍රව්‍ය ජනිත වෙනවා. මේකේ අපද්‍රව්‍ය ජනිත වෙනවා. එතකොට මෙන්න මේ අපද්‍රව්‍ය ජනිත වීම අපි සලකලා බලන්න ඕනේ. අන්නේ අපද්‍රව්‍ය ජනිත වීම අපි අඩු කරන්න ඕනේ. එහෙම අඩු කරොත් ඒකට කියනවා අපි සුපිරිසිදු නිෂ්පාදන සංකල්පය කියලා. එනවා. ඔපන්තිකින් 10ට ඉවර වෙන්නේ. 10ට ගන්න. මම එන පොල්ලට ගන්න. එහෙනම් සුපිරිසිදු නිෂ්පාදන සංකල්පයේදී වෙන්නේ යම්කිසි නිෂ්පාදනයකදී ඇති කරන අපද්‍රව්‍ය ප්‍රමාණය අවම කිරීම. මේක එක කාරණාවක්. අපද්‍රව්‍ය ප්‍රමාණය අවම. ඇත්තටම අපද්‍රව්‍ය කියන්නේ වටිනාකමක් සහිත සම්පතක්. ඒ කියන්නේ මිලක් සහිත සම්පතක්.
යම් කිසි ක්‍රියාවලියකදී අමුද්‍රව්‍ය තමයි නිමිද්‍රව්‍ය බවට පත් වෙන්නේ. එතකොට අපද්‍රව්‍ය බවට පත් වෙන්නේ මෙන්න මේ කියන අමුද්‍රව්‍ය වලින්ම කොටසක්. එතකොට මෙන්න මේ අමුද්‍රව්‍යම තමයි මේ අපද්‍රව්‍ය විදිහට අපිට යන්නේ. එතකොට එන්නේ ඒ කියන්නේ යම් කිසි ආකාරයකට මොන හරි ප්‍රොසෙස් වීමකට එහෙම නැත්නම් මොකක් හරි ක්‍රියාකාරයෙන් වල ලක් වෙච්ච අමුද්‍රව්‍ය ප්‍රමාණයක් තමයි මේ අපද්‍රව්‍ය විදිහට තියෙන්නේ. හරි. එමු අපි සුපිරිසිදු නිෂ්පාදන සංකල්පයේ මේකේ CR කොළ දෙකක් විතරයි නෝට් එක ලියාගමු මේ විදිහට. සුපිරිසිදු නිෂ්පාදන සංකල්පයේදී යම් භාණ්ඩයක් නිපදවීම භාවිතයේ සහ බැහැර කිරීම යනාදී ක්‍රියාවලිය තුලදී පරිසරයට සිදුවන හානිය හෝ බලපෑම අවම කිරීම සඳහා විවිධ ක්‍රමෝපායන් යොදනු ලැබේ. අලුත් රොලකින් ලියන්න. මෙහිදී ප්‍රධාන වශයෙන් සලකා බලනුයේ අපද්‍රව්‍ය ජනිත වීම අවම කිරීම හෝ නතර කිරීමයි. අපද්‍රව්‍ය ජනිත වීම අවම කිරීම හෝ නතර කිරීමයි. එතකොට මෙන්න මේ අපද්‍රව්‍ය කියන්නේ මොකක්ද කියන එක ඉස්සෙල්ලා දැනගන්න ඕනේ. නතර කරන්න හරි අවම කරන්න හරි අපද්‍රව්‍ය කියන්නේ මොනවද කියලා දැනගන්න ඕනේ. හරි. එහෙනම් ලියාගන්න චූටි මාතෘකාව අපද්‍රව්‍ය කියන එක. අපි නිෂ්පාදන ක්‍රියාවලියක් ගත්තාම එතන තියෙනවා අමුද්‍රව්‍ය. මෙන්න මේ අමුද්‍රව්‍යපත් වෙනවා නිමිද්‍රව්‍ය බවට. එතකොට මෙන්න මේ ක්‍රියාවලිය තුළදී අපද්‍රව්‍ය ජනිත වෙනවා. එතකොට ඔයගොල්ලන්ට මේ ගැලීම් සරහණෙන් පේනවා මේ අපද්‍රව්‍ය හැදෙන්නේ අමුද්‍රව්‍ය වලින්ම තමයි. එහෙනම් අමුද්‍රව්‍ය වලම යම්කිසි ආකාරයකේ ස්වරූපයේ වෙනස් වීමක් තමයි අපද්‍රව්‍ය වල තියෙන්නේ. හැබැයි එයා නිමිද්‍රව්‍යයක් වගේ වටිනාකමක් සහිත ද්‍රව්‍යයක් නෙමෙයි මේ නිමිද්‍රව්‍යත් එක්ක සංසන්දනය කරන්නේ. එතකොට මෙන්න මෙයාට හැබැයි මිලක් තියෙනවා. හේතුව එයා අමුද්‍රව්‍යෙම කොටසක් කරන නිසා. හයි මෙන්න මේ සටහන චුට්ටක් දාගන්න ඔය අපද්‍රව්‍ය කියන දේ.
දෙන්නේ යටි අපද්‍රව්‍ය යනු අපද්‍රව්‍ය යනු අපද්‍රව්‍ය යනු අමුද්‍රව්‍ය වලම කොටසක් වේ. අමුද්‍රව්‍ය වලම කොටසක් වේ. එතකොට මේක සුපිරිසිදු නිෂ්පාදන සංකල්පයේදී අර්ථ දැක්වීමක් කරනවා. මේ අපද්‍රව්‍ය කියන්නේ නිෂ්පාදනයේදී එක්කෝ යම්කිසි ක්‍රියාවලියකට බඳුන් වෙලා. එහෙම නැත්නම් නිෂ්පාදන ක්‍රියාවලිය තුළදී නිෂ්පාදන ක්‍රියාවලියට දායක නොවිලා අතිරික්තයක් විදියට එළියට එන මිලති සම්පතක් විදියට ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට නිෂ්පාදන ක්‍රියාවලියකට කියනවා වැඩිපුර අමුද්‍රව්‍ය. ඒක කල්පනිනවා. ඒ කියන්නේ කාලයකුත් වෙනවා. එතකොට ඒක මොකද වෙන්නේ? ඒ ක්‍රියාවලිය තුළ අපද්‍රව්‍යයක් වෙනවා. හැබැයි කිසිම නිෂ්පාදන ක්‍රියාවලියකට දායක වෙලා නැහැ. right. එහෙනම් ලියමු. ඕනෑම නිෂ්පාදනයකදී අපද්‍රව්‍ය ජනිත වේ. ඕනෑම නිෂ්පාදනයකදී අපද්‍රව්‍ය ජනිත වේ. සුපිරිසිදු නිෂ්පාදනයේදී ජනිත වන අපද්‍රව්‍ය සලකනුයේ සුපිරිසිදු නිෂ්පාදනයේදී ජනිත වන අපද්‍රව්‍ය සලකනුයේ වැරදි ස්ථානයක වැරදි මාධ්‍යයක වැරදි ආකාරයට පවතින මිලති සම්පතක් ලෙස, ඒ කියන්නේ මිලක් සහිත සම්පතක්. මිලති සම්පතක් ලෙස එතකොට මේවාට මිලක් තීරණය වෙන්නේ ඒ අපද්‍රව්‍ය අපි ප්‍රයෝජනවත් ආකාරයකට යොදා ගන්න පුළුවන් නම් විතරයි. එහෙම නැත්නම් ඒක තවත් අපද්‍රව්‍යයක්ම විතරක් වෙනවා නම් ඒකට සුපිරිසිදු නිෂ්පාදන සංකල්පයට අනුව මිලති සම්පතක් වෙන්නේ නැහැ. අනුත් වලකින් ලියන්න. යම් නිෂ්පාදනයකදී ජනිත වන අපද්‍රව්‍ය මිලති සම්පතක් වන්නේ එම අපද්‍රව්‍ය ප්‍රයෝජනවත් ආකාරයට යොදාගත හැකි නම් පමණි.
ප්‍රයෝජනවත් ආකාරයට යොදාගත හැකි නම් පමණි. දැන් බලන්නකෝ ලංකාවට ලොකුම ප්‍රශ්නයක් වෙලා තියෙන අපද්‍රව්‍ය තමයි ඔය නාගරික කැලිගස්සල. ඒකට දැන් රජයේ ලොකු අර්බුදයකට මුහුණ දීලා ඉන්න හැමදාම හවසට ප්‍රවෘත්ති වලට යන්නේ දියව් කියන වගේ අදහසක්. රසායනික පොහොර ඉල්ලන. රජයෙන් දැන් උත්සාහ කරනවා රසායනික පොහොර වෙනුවට කාබනික පොහොර නිපදවන්න. එතකොට ඔය නාගරික කැලිගස්සල කියනවා අපද්‍රව්‍ය. මෙන්න මේ අපද්‍රව්‍ය දැන් මොකන්ද වෙන්නේ? මිලැති සම්පතක් කරනවා. ඒ කියන්නේ කොම්පෝස්ට් කරනවා. එහෙනම් මෙන්න අපද්‍රව්‍ය මෙන්න මිලැති සම්පතක් වුණා. ඒ කියන්නේ ප්‍රයෝජනවත් දෙයක් බවට පත් කරනවා. එහෙනම් ඔන්න ඒක උදාහරණයක්. තව උදාහරණයක් ගත්තොත් එහෙම අපි ගාමන්ට් තියෙනවනේ ගාමන්ට් ෆැක්ටරිස්. ඒ ගාමන්ට් ෆැක්ටරි වල රෙදි කෑලි ඉතිරි වෙනවනේ. එතකොට ඒ රෙදි කෑලි වලින් ඔයගොල්ලෝ දැකලා ඇති පාපිසි මහන. එහෙම නැත්නම් ඔය සමහරක් වෙලාවට තනියෙන් නිදා ගන්න බය ගෑනු ළමයි ඉන්නවනේ. ඒගොල්ලෝ නිදා ගන්නකොට ලොකු තඩි පැන්ඩෙක් තියා ගන්නවා ඇඳේ. අන්න ඒ වගේ උන් පුරවන්න ගන්නවා මෙන්න මේ කියන රෙදි කෑලි. කියන්නේ වෙනත් නිෂ්පාදනයක් සඳහා යොදා ගන්නවා. එතකොට අපද්‍රව්‍ය වුණ රෙදි කෑලි මෙන්න දැන් ආයේ වෙනත් නිෂ්පාදනයක් සඳහා අමුද්‍රව්‍ය වෙලා තියෙනවා. ඒ කියන්නේ මිලැති සම්පත. right. එන ලියමු අපි උදාහරණ කිහිපයක්. මේ ප්‍රශ්නය බහුවර්ණ වලට නෙමෙයි වැඩිපුරම ව්‍යුහගත රචනා වලට උත්තර ලියන්න තමයි මම මේ කරන කොටස ටිකක් වැඩි වැදගත්කමක් තියෙනවා. ඉතින් ලියන්න උදාහරණ. නාගරික අපද්‍රව්‍ය තුල පවතින දි รา පත් වන ද්‍රව්‍ය. තුල පවතින දි รา පත් වන ද්‍රව්‍ය. කොම්පෝස්ට් බවට පරිවර්තනය කිරීමෙන් එයට මිලක් ලබා දිය හැකිය. ඒ වගේම මේ නාගරික කැලිගස්සල වල තියෙනවනේ ප්‍රතිචක්‍රීකරණය කරන්න පුළුවන් දේවල්. කාඩ්බෝඩ් වර්ග, ප්ලාස්ටික් වර්ග. ඒවා ප්‍රතිචක්‍රීකරණය කරලා නැවත අමුද්‍රව්‍ය විදියට කර්මාන්තයකට යොදා ගන්න පුළුවන්. ඒකටම ලියන්නේ මෙම අපද්‍රව්‍ය තුල අඩංගු වන ප්ලාස්ටික් කාඩ්බෝඩ් වැනි ද්‍රව්‍ය නැවත ප්‍රතිචක්‍රීකරණය මගින් අමුද්‍රව්‍ය බවට පත් කර මිලක් නියම කළ හැක. ඊගාව එක තව උදාහරණයක්. රෙදිපිලි ආශ්‍රිත නිෂ්පාදනවලදී
රෙදි පිළි ආශ්‍රිත නිෂ්පාදනවලදී ඉවත් කරනු ලබන කුඩා රෙදි කැබලි පාපිසි සහ සෙල්ලම් භාණ්ඩ නිෂ්පාදනයේදී නැවත අමුද්‍රව්‍ය ලෙස යොදාගත හැක. ඊළඟට ඔයගොල්ලෝ දන්නවා පැකින් මැටීරියල්ස් එහෙම නැත්නම් මොන හරි භාණ්ඩක් හසුරන්න ගියපුවාම ඇසුරුම්කරණය සඳහා ගන්න දේවල්. මෙන්න මේ ඇසුරුම්කරණය සඳහා ගන්න දේවල් ගොඩක් වෙලාවට ගන්නේ කෘත්‍රිමව තියෙන ස්ටයිරෝෆෝම් නේ ගන්න. අපි කියන්නේ රිජ් ෆෝම් කියලා. එහෙම නැත්නම් ස්පොන්ජ්. ඒතර මේ වෙනුවට ගන්න පුළුවන් සාමාන්‍යයෙන් ලී මෝල් වලින් අයින් කරන අර ලී කුඩු වලටත් වඩා වැදගත් වෙන්නේ යතු කාලා අයින් කරන යතු කුඩු තියෙන්නේ. ඒක. ඊට වී මෝල් වලින් අයින් කරන 10ක්. ඊළඟට කොහු කර්මාන්තයෙන් ඉවත් කරන කොහුබත්. මෙන්න මෙව ගන්න පුළුවන්. එතකොට ඇසුරුම් කරන ද්‍රව්‍ය විදිය. දෙන්නේ නේ ඊගා උදාහරණය. මම මේ අපද්‍රව්‍ය මිලක් නියමන අවස්ථාවක් කියන්නේ. තුන්වෙනි එක හරිය හතරවෙනි එක හරිය ලියා ගන්න. කෘෂිකාර්මික කටයුතු වලින් ඉවත් කරනු ලබන පිදුරු වී මෝල් වලින් ඉවත් කරනු ලබන දහයියක්. ලී මෝල් වලින් ඉවත් කරනු ලබන ලී කුඩු සහ කොහු ආශ්‍රිත නිෂ්පාදනවලදී ඉවත් කරනු ලබන කොහුබත් ඇසුරුම් කරන ද්‍රව්‍ය ලෙස භාවිතා කළ හැක. ඔන්න එනම් අපද්‍රව්‍ය ගැන දැන් අපි මොනාරි කරුණු කාරණා ටිකක් ගන්නවා. අපද්‍රව්‍ය කියන්නේ මොනවාද? ඒ අපද්‍රව්‍ය ප්‍රයෝජනවත් ද්‍රව්‍ය බවට පත් කර ගන්න පුළුවන් අවස්ථා. මම ඔය කියපුවාට අමතරව ඕන තරම් දේවල් තියෙනවා හිතලා ලියන්න විභාගෙදී අහුව. එතකොට සුපිරිසිදු නිෂ්පාදන සංකල්පයේ ප්‍රධානම අරමුණ තමයි මෙන්න මේ අපද්‍රව්‍ය ජනනය වීම අඩු කිරීම. අපද්‍රව්‍ය ජනනය වෙන එක අඩු වෙනවා කියන්නේ අනිත් පැත්තෙන් එනම් අපද්‍රව්‍ය කියන්නේ යම්කිසි ආකාරයකට අඩංගු වන අමුද්‍රව්‍ය. එන අමුද්‍රව්‍ය භාවිතය මොකද වෙන්නේ? අඩු වෙනවා. අපද්‍රව්‍ය ජනනය වෙනවා කියන්නේ අපද්‍රව්‍ය කියන්නේ අමුද්‍රව්‍ය වලම යම් ආකාරයක්.
එතකොට අපද්‍රව්‍ය ජනනය වෙන අඩු කියන්නේ අමුද්‍රව්‍ය භාවිතය අඩු වෙනවා. එහෙනම් මෙන්න මෙයා පදනම් කරගෙන අපිට සුපිරිසුදු නිෂ්පාදන සංකල්පයේ සඳහා අර්ථ දැක්වීමක් දෙන්න පුළුවන්. මෙයා පදනම් කරගෙන සුපිරිසුදු නිෂ්පාදන සංකල්පයට අර්ථ දැක්වීමක් දෙන්න. යම්කිසි භාණ්ඩයක් හෝ සේවාවක් නිෂ්පාදනයේදී භාවිතයෙන් නිවත ලැබීමේදී පරිසරයට අපද්‍රව්‍ය ලෙස එකතු වෙන අමුද්‍රව්‍ය ප්‍රමාණය අවම කරමින් යම්කිසි නිෂ්පාදන ක්‍රියාවලියක් කළමනාකරණය කිරීම සඳහා යොදා ගනු ලබන ක්‍රමෝපායන් අපි පොදුවේ ගත්තාම කියනවා සුපිරිසුදු නිෂ්පාදන සංකල්පය කියලා. මෙන්න මේක තමයි කතන්දරේ තියෙන්නේ. එහෙනම් ලියමු සුපිරිසුදු නිෂ්පාදන සංකල්පයේ අර්ථ දැක්වීම. නැත්නම් අර්ථ දැක්වීම කියලා ලියා ගන්න. ලියාගන්න ඉතින් මෙහෙම සුපිරිසිදු නිෂ්පාදන ක්‍රියාවලිය යනු සුපිරිසිදු නිෂ්පාදන ක්‍රියාවලිය යනු භාණ්ඩ එකක් සේවා සහ නිෂ්පාදන ක්‍රියාවලීන් තුළින් කාර්යක්ෂමතාවයේ ඉහළ නංවමින් අදාළ භාණ්ඩයේ සේවාවේ හෝ ක්‍රියාවලියේ පිරිවැය අවම කරමින් භාණ්ඩය නිෂ්පාදනය සහ භාවිතයේ හේතුවෙන් පරිසරයට සිදුවන අහිතකර ප්‍රතිඵල අවම කිරීම සඳහා අනුගමනය කරනු ලබන ක්‍රමවේදයකි. ආයෙ කියන්න කියලා මැසේජ් එකක් දාලා දිනවා පොඩ්ඩක් කට්ටිය ෂෙයා කරගන්නවා නම් හොඳයි. මම ආයෙ කියන්නම් ලියා ගන්න පුළුවන්. දැන් වෙලා යනවා ගොඩක් දෙපාර කියන එක. එහෙනම් ආයෙ ලියා ගන්න සුපිරිසිදු නිෂ්පාදන ක්‍රියාවලිය යනු භාණ්ඩ සේවා සහ නිෂ්පාදන තුලින් නිෂ්පාදන කාර්යක්ෂමතාවය ඉහළ නංවා අදාළ භාණ්ඩයේ සේවාවේ හෝ ක්‍රියාවලියේ
පිරිවැය අවම කිරීම සහ පිරිවැය අවම කිරීම සහ භාණ්ඩයේ නිෂ්පාදනය සහ භාවිතය හේතුවෙන් භාණ්ඩයේ නිෂ්පාදනය සහ භාවිතය හේතුවෙන් පරිසරයට සිදුවන අහිතකර ප්‍රතිඵල පරිසරයට සිදුවන අහිතකර ප්‍රතිඵල අවම කිරීම සඳහා ගනු ලබන ක්‍රමවේදයකි. අවම කිරීම සඳහා ගනු ලබන ක්‍රමවේදයකි. එතකොට ඔන්න ඔය අර්ථ දැක්වීම සාක්ෂාත් කර ගැනීම සඳහා ඉලක්කගත ප්‍රධාන අරමුණු තුනක් තියෙනවා. එහෙනම් සුපරිසුදු නිෂ්පාදන සංකල්පයක ප්‍රධාන අරමුණු තුනක් තියෙනවා. පළවෙනිම අරමුණ තමයි අමුද්‍රව්‍ය භාවිතය අවම කිරීම. අමුද්‍රව්‍ය භාවිතය අවම කරොත් අපද්‍රව්‍ය ජනනය වීම අවම වෙන බව මම දැන් ඉස්සෙල්ලා කිව්වා. දෙවෙනි එක තමයි භාණ්ඩ සහ සේවා ඔය කියන්නේ භාණ්ඩ නිෂ්පාදන ක්‍රියාවලිය ප්‍රතිනිර්මාණය කරන එක යම් යම් ආකාරයක වෙනස්කම් කරලා අපද්‍රව්‍ය ජනිත වෙන්න තියෙන අවස්ථා ඔක්කොම මගහරිමින් නැවත ක්‍රියාවලිය රීඅරේන්ජ් කරනවා. එහෙම නැත්නම් අපද්‍රව්‍ය ජනිත වුණොත් ඒ කර්මාන්තය තුලම ඒවා නැවත ප්‍රතිචක්‍රීකරණය කරනවා. මේක වර්ධවලා තේරුම් ගන්න එපා. යම්කිසි ප්ලාස්ටික් කර්මාන්ත ශාලාවක නිපද වෙන දෙයක් ඒ කර්මාන්ත ශාලාව තුලදීම තමයි ප්‍රතිචක්‍රීකරණය කරන්නේ. නැත්නම් ඒක බැහැර කරලා ඒක වෙනම ප්‍රතිචක්‍රීකරනවා කියන එක තවත් කතන්දරයක් එතන තියෙනවා. එතකොට ඒක අපද්‍රව්‍ය කළමනාකරණයේ ගණයට තමයි ඒක වැටෙන්නේ. මෙතන ඒකේ කතන්දරය පොඩ්ඩක් වෙනස් වෙනවා. කෙරෙන්නේ එකම දේ. නමුත් වෙනසක් තියෙනවා. ලියමු ඊගව අලුත් රූලකින් සුපිරිසිදු නිෂ්පාදනයේ ප්‍රධාන අරමුණු තුනකි. පළවෙනි එක අමුද්‍රව්‍ය භාවිතය අවම කිරීම. පළවෙනි එක අමුද්‍රව්‍ය භාවිතය අවම කිරීම. දෙවෙනි එක භාණ්ඩ සහ සේවා නිෂ්පාදන ක්‍රියාවලිය. නැත්නම් භාණ්ඩ සහ නිෂ්පාදන ක්‍රියාවලිය ප්‍රතිනිර්මාණය කිරීම. තුන්වෙනි එක කර්මාන්ත ශාලාව තුලදීම සිදු කරනු ලබන ප්‍රතිචක්‍රීකරණය. කර්මාන්ත ශාලාව තුලදීම සිදු කරනු ලබන ප්‍රතිචක්‍රීකරණය. right. දැන් අපි මෙතෙන්දි කරන්නේ මෙන්න මේ කරුණු තුනට අමුද්‍රව්‍ය භාවිතය අවම කිරීම, ප්‍රතිනිර්මාණය සහ ප්‍රතිචක්‍රීකරණය කියන කරුණු තුනට මේවා කරන්න පුළුවන් ආකාර සහ උදාහරණ සහිතව මෙන්න මේ කොටස් ටික විස්තර කරනවා.
මෙන්න මේක තමයි අපි පාඩමේ සම්පූර්ණ හරය වෙන්නේ. එහෙනම් අමුද්‍රව්‍ය භාවිතය අවම කිරීම කියන්නේ මොකක්ද? අමුද්‍රව්‍ය භාවිතය අවම කිරීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග මොනවාද? ඒ තුලින් මේකට ලැබෙන වාසිදායක අවස්ථා මොනවාද? සුපිරිසිදු නිෂ්පාදන වලට ඉංග්‍රීසියෙන් කියන්නේ cleaner products කියලා. right. එතකොට මෙන්න මේ අවස්ථා ටික තමයි අපි දැන් බලන්න ලැහැත්ති වෙන්නේ. එහෙනම් පළවෙනි එක ලියා ගන්න අමුද්‍රව්‍ය භාවිතය අවම කිරීම. අමුද්‍රව්‍ය භාවිතය අවම කිරීම. දැන් හිතන්නකෝ අපි ගාව තියෙනවා මේ જાතියේ මොකක් හරි භාණ්ඩයක් තියෙනවා. මේක නිෂ්පාදනය කිරීම සඳහා හිතන්නකෝ අමුද්‍රව්‍ය විදිහට ප්ලාස්ටික් කියන්නේ කියන. එතකොට මේක නිෂ්පාදනය කිරීම සඳහා ප්ලාස්ටික් අපි තුමු පෙබල්ස් 10ක් උනේ කියලා. එතකොට මේ නිෂ්පාදනය සඳහා ප්ලාස්ටික් පෙබල්ස් 10 අඩු කරන්න පුළුවන් නම් ඒ සඳහා විශේෂ ආදේශක යොදලා අඩු කරනවා. දැන් උදාහරණයක් විදිහට අපි ගත්තොත් එහෙම ටයර් එකක් නිෂ්පාදනය කිරීමේදී රබර් පරිමාව අඩු කිරීම සඳහා යොදනවා කාබන් බ්ලැක්. කාබන් යොදනවා කාබන් කුඩු. ඒ කියන්නේ එතෙන්දී තියෙන්නේ අමුද්‍රව්‍ය භාවිතය අවම කරනවා. හැබැයි මේකේ ගුණාත්මක භාවය පිරිහෙන්න බෑ ඒ තුලින්. මෙයාගේ ප්ලාස්ටික් ප්‍රමාණය අඩු කරපුවාම මේක ස්විච් එකට සම්බන්ධ කරන්නත් කලින් දෙකට කැඩලා ගියොත් එමෙ ඇති වැඩක් නැහැ. එතකොට මේක අපද්‍රව්‍යයක් නෙමෙන්නේ. එහෙනම් යම්කිසි භාණ්ඩයක් නිෂ්පාදන ක්‍රියාවලියේදී අමුද්‍රව්‍ය ප්‍රමාණය අඩු කිරීම කියන්නේ නිෂ්පාදනයේ ගුණාත්මක භාවය අඩු කිරීම කියන එක එහෙම නෙමෙයි. එහෙම නිෂ්පාදනයේ ගුණාත්මක භාවය අඩු වුණොත් ඒක අමුද්‍රව්‍ය අනිවාර්යෙන් අපද්‍රව්‍ය බවට පත් වෙන්න දින හැකියාව වෙන්නේ. එතකොට මෙන්න මේ අමුද්‍රව්‍ය භාවිතය අවම කිරීම ප්‍රධාන මාතෘකා තුනක් යටතේ කතා කරන්න පුළුවන්. right. ලියමු මේ විදිහට. අමුද්‍රව්‍ය භාවිතය අවම කිරීම කියන එක මාතෘකා කරගන්න. ලියන්න. අමුද්‍රව්‍ය භාවිතය අවම කිරීම සඳහා පිවිතුරු නිෂ්පාදන කියන්නේ ඒකම වෙන්න ඇති නේද? සිංහල වචනේ ඉතින් දැන් අපි ගත්තොත් මේ ඔළුව කිව්වම ඔළුවට දිනවනේ සිංහල වචන සමාන 15ක් විතර. ඕකම වෙන්න ඇති. අමුද්‍රව්‍ය භාවිතය අවම කිරීම සඳහා ප්‍රධාන කරුණු තුනක් කෙරෙහි අවධානය යොමු කළ හැකිය. ප්‍රධාන කරුණු තුනක් කෙරෙහි අවධානය යොමු කළ හැකිය. අංක 1 අමුද්‍රව්‍ය ගබඩාකරණයේදී අමුද්‍රව්‍ය ගබඩා කිරීමේදී නියමිත ප්‍රමිතීන්ට අනුව ගබඩා කිරීම. දැන් බලන්න ඕක සම්බන්ධ වෙනව නේද අර ගිනි ගත්ත නැමට. ඒකෙදි නයිට්‍රික් අම්ලයනේ ප්‍රවාහණය කරේ. ඒ ගබඩාකරණයේ තිබ්බ අඩුපාඩු හින්දා අවසානයේදී මොකද උනේ? අති විශාල පරිසර දූෂණයක් සිද්ධ වුණා. ඒ කියන්නේ යම්කිසි නිෂ්පාදනයකදී අමුද්‍රව්‍ය අපි පටන් ගන්න තැන ඉඳලම මෙන්න මේ සුපිරිසිදු නිෂ්පාදන සංකල්පය කියන එක තියෙනවා.
දෙවෙනි එක. නිපදවනු ලබන භාණ්ඩයේ වෙනස්කම් සිදු කිරීම මගින් නිපදවනු ලබන භාණ්ඩයේ වෙනස්කම් සිදු කිරීම මගින් අමුද්‍රව්‍ය භාවිතය අවම කිරීම. එන අපි භාණ්ඩයේ වෙනස්කම භාණ්ඩයේ වෙනස් කරනවා. නිපදවනු ලබන භාණ්ඩය වෙනස් කරලා අමුද්‍රව්‍ය භාවිතය අඩු කරනවා. තුන්වෙනි එක භාණ්ඩයේ නිෂ්පාදන ක්‍රියාවලිය වෙනස් කිරීම මගින් භාණ්ඩයේ නිෂ්පාදන ක්‍රියාවලිය වෙනස් කිරීම මගින් අමුද්‍රව්‍ය භාවිතය අඩු කිරීම. අමුද්‍රව්‍ය භාවිතය අඩු කිරීම. මාතෘකා කරගන්න ඒ යටතේ අනුමාතෘකාව ගබඩාකරණය හා ප්‍රවාහනය කියන කොටස. මාතෘකාව පිළිගන්න ගබඩාකරණය හා ප්‍රවාහනය. කියන්නේ අපි අමුද්‍රව්‍ය ගේනකොට අනිවාර්යයෙන්ම ඒ අමුද්‍රව්‍ය පළවෙනි දේ තමයි අවශ්‍ය ප්‍රමාණයට ගන්න ඕන. අනවශ්‍ය ප්‍රමාණයට ගෙනල්ලා තිබ්බොත් ඒවා කල්ලිකුත් වෙලා අවසානයේදී අපද්‍රව්‍ය බවට පත් වෙනවා, නිෂ්පාදන ක්‍රියාවලියට දායක වෙන්නේ නැහැ. දෙවෙනි එක තමයි ඒවා ගබඩා කරද්දී නියමිත ප්‍රමිතීන්ට අනුකූලව ගබඩා කරන්න ඕනේ. දැන් ඔයගොල්ලෝ දැකලා තියෙනවා සමහරක් ඔය රසායනික ද්‍රව්‍ය අඩංගු දේවල් ගෙනාපුවාම කියලා දෙනවා සෙල්සියස් අංශක 40 ට අඩු වියලි සිසිල් ස්ථානයක තබන්න කියලා. එතන හાર્ඩ්වෙයාර් එකක් කරනවා. ටර්පන්ටයින් හරි ටිනර් හරි ගෙනල්ලා හොඳට අවුව වැටෙන තැනක එහෙම තියන්නේ නැහැ නේ ගොඩක් වෙලාවට. එතකොට ඒවා වාෂ්පශීලී සංයෝග වාෂ්ප වෙලා යන දින කියාව වැඩි. කියන්නේ નિયમિત ප්‍රමිතීන්ට අනුකූලව ගබඩා කරන්න ඕන. ඒ වගේම තමයි ඒවා කාන්දු වෙන්න ඉහිරෙන්න එහෙම තියන්නේ නැතුව තියන්න ඕන. ඒ වුණොත් ඒවා අපද්‍රව්‍ය බවට පත් වෙනවා. ඒ ඇත්තලියමු කරුණු කාරණා දෙක තුනක්. අමුද්‍රව්‍ය ගබඩා කිරීමේදී අදාළ ප්‍රමිතීන්ට සහ සම්මතයන්ට අනුකූලව ගබඩා කළ යුතු වේ. අදාළ ප්‍රමිතීන්ට සහ සම්මතයන්ට අනුකූලව ගබඩා කළ යුතු වේ. එමගින් කාන්දු වීම ඉහිරීම කියන්නේ හැලෙන එක, ඉහිරීම මිශ්‍ර වීම
කල් ඉක්ුත් වීම වැනි කල් ඉක්ුත් වීම වැනි ක්‍රියාවලි මගින් අපද්‍රව්‍ය බවට පත්වීම අවම කළ හැක. යන උදාහරණයක් වහා ගිනිගන්නා සුළු කාබනික ද්‍රව්‍ය හොඳින් වාතාශ්‍රය ලැබෙන සිසිල් ස්ථානවල ගබඩා කිරීම මගින් අපද්‍රව්‍ය බවට පත්වන ප්‍රමාණය අවම කළ හැක. එතකොට මේ මෙන්න මේ ක්‍රියාවලිය සඳහා වැදගත් වෙනවා අපි මොන හරි අමුද්‍රව්‍ය මිලදී ගන්නවා කියලා හිතන්නකෝ. නිකම්ම හිතන්නකෝ අපි ගල් වලක් පවත්වාගෙන යනවා මේ ගල් කඩන තැන. එතකොට ඒකට ඕනේ ඇමෝනියම් නයිට්‍රේට්. ගල් වෙඩි දාන්න ඕනේ ඇමෝනියම් නයිට්‍රේට්. ඒ ඇමෝනියම් නයිට්‍රේට් ගෙනල්ලා අපි ගබඩා කළ යුතු පිළිවෙලක් තියෙනවා. ඒ පිළිවෙලට පටහැනිව ගබඩා කරොත් මොකද වෙන්නේ? ඒ ඇමෝනියම් නයිට්‍රේට් භාවිතයට ගත නොහැකි අවස්ථාවන් වලට ගොවි වෙලක් කරනවා. සත්තුන්ට කෑම ගේනවා. කුකුල් කෑම කියලා හිතන්නකො. ඒකත් නියමිත පරිදි හරි ප්‍රමිතියින්ට අනුකූලව ගබඩා කරේ නැත්නම් කොයි විලේත් හොඳට අර පින්න වගේ වැටෙන තැනක තිබ්බොත් මොකද වෙන්නේ? ඒවා නිකන් පුස් කාලා විනාශ වෙලා යනවා. ඒ වගේම තමයි දෙවෙනි කාරණාව හරියටම ගබඩා කරද්දී ඒ අමුද්‍රව්‍ය පිළිබඳ සංඛ්‍යාලේඛන වාර්තා නඩත්තු කරන්න ඕන. එහෙම නොවුනොත් අනවශ්‍ය පරිදි අමුද්‍රව්‍ය ගෙනල්ලා ඒවා භාවිතයට ගන්නත් කලින් කල්ලිකුත් වෙලා විනාශ වෙලා යනවා. තව කරුණක් ගේ අර්ථෙම ලියා ගන්න. එසේම ගබඩා කිරීමේදී නිසි වාර්තා සංඛ්‍යාලේඛන පවත්වා ගැනීම මගින් අදාළ අමුද්‍රව්‍ය කල් ඉක්ුත් වීම මගින් අපද්‍රව්‍ය බවට පත්වීම අවම කළ හැක.
දෙවෙනි මාතෘකාව විදිහට ගන්න අපි ඉස්සලා ගත්තේ ගබඩාකරණය සහ ප්‍රවාහණය කියන එක. දෙවෙනි එක භාණ්ඩයේ වෙනස්කම් සිදු කිරීම. භාණ්ඩයේ වෙනස්කම් සිදු කිරීම. මෙතෙන්දී අපිට පුළුවන් යම්කිසි භාණ්ඩයක් නිෂ්පාදනය කිරීම සඳහා යොදා ගන්න අමුද්‍රව්‍ය භාණ්ඩය ඉවත යෑමෙන් පස්සේ නැවත නැවත භාවිතා කරන ආකාරයේ අමුද්‍රව්‍ය යොදා ගන්න. එතකොට මේක භාණ්ඩයේ සිදු කරන වෙනස්කම. දැන් උදාහරණයක් විදිහට අපිට වරක් භාවිතා කරලා ඉවතලන භාණ්ඩ වෙනුවට ඉවත් කරාට පස්සේ නැවත ප්‍රතිචක්‍රීකරණය කරලා භාවිතා කරන්න පුළුවන් ආකාරයට භාණ්ඩ නිපදවනවා. තව එකක් තමයි භාණ්ඩයේ භාවිතයෙන් පස්සේ විසිකරනකොට අන්තරායකාරී ද්‍රව්‍ය දිනවනේ ඔය විෂලෝහ වගේ දේවල්. ඒකට ඒවා වෙනුවට තව උදාහරණයක් විදිහට CFL බල්බ් වෙනුවට LED බල්බ් වගේ ඒවා පාවිච්චි කරනවා. ඒකට භාණ්ඩයේ වෙනස් කරනවා. හැබැයි CFL බල්බෙන් හම්බෙන්නේ තාලෝකේ, LED බල්බෙන් හම්බෙන්නේ ආලෝකේ. අන්න ඒ වගේ. right. ඒක ලියමු මේ ආකාරයට. භාණ්ඩය පාරිභෝගිකයා අතට පත්වීමෙන් පසු භාණ්ඩය පාරිභෝගිකයා අතට පත්වීමෙන් පසු සහ භාවිතයෙන් ඉවත් කළ විට පරිසරයට සිදුවන බලපෑම අවම වන ආකාරයට යොදා ගනු ලබන අමුද්‍රව්‍ය හැඩය පෙනුම ආදිය වෙනස් කිරීම. හොඳම උදාහරණයක් තමයි දැන් අපි දන්නෝනේ වෙළඳ පොලේ තියෙනෝනේ පැණි බීම. එතකොට මේ පැණි බීම ගත් තියෙන බෝතල් එක බෝතල් තියෙනවනේ. ඒ ස්ප්‍රයිට් වගේ ඒවා දාලා තියෙනවා කොළ පාට බෝතලේ. හැබැයි අපි ගත්තොත් එහෙනම් වතුර බෝතල් ඒ වතුර බෝතල් වල පාට ගත්තාම ලා නිල් පාටක් වගේ නේ තියෙන එක්ව වර්ණ. එතන කොළ පාට එකක් ප්‍රතිචක්‍රීකරණයට වඩා මෙන්න මේ ලා පැහැති ඒවා ලා නිල් පැහැති එහෙම නැත්නම් අවර්ණ. මෙන්න මෙවුවා ප්‍රතිචක්‍රීකරණය කිරීම වඩාත් පහසු වෙනවා. එහෙනම් ස්ප්‍රයිට් බෝතලේ කොළ පාට නැතුව නිෂ්පාදනය කළ වෙනවා නම් අවර්ණාකාරයට ඔන්න මේ බෝතලේ තවදුරටත් ලං වෙනවා සුපිරිසිදු නිෂ්පාදන සංකල්පය. කියන්නේ යම් භාණ්ඩයක් නිර්මාණය කිරීමේදී ඒ භාණ්ඩය
භාවිතයෙන් පස්සේ නැවත ප්‍රතිචක්‍රීකරණය කළ හැකි ආකාරයට නිබඳ වීම මෙන්න මේ භාණ්ඩ නිෂ්පාදනයේදී සිදු කරන වෙනස්කම. ලියන්න උදාහරණ. ප්ලාස්ටික් බෝතල් නිපදවීමේදී අවර්ණ හෝ ලා නිල් පැහැති වර්ණයන් යොදා ගනිමින් නිෂ්පාදනය කිරීම මගින් ප්‍රතිචක්‍රීකරණය පහසු වේ. ඊළඟට අපිට ගන්න පුළුවන් නිතර භාවිතාව නිසා නිතර ඉවත දාපුවම් භාණ්ඩ ඒවා මොකද වෙන්නේ? පරිසරයට එකතු වෙන අපද්‍රව්‍ය විදියට. ඔය ප්ලාස්ටික් බෝතල්ම කරකවන්න පුළුවන් අනිත් පැත්තට. අපි ප්ලාස්ටික් බෝතලයක් පාවිච්චි කරන වාර ගන්නට වඩා වීදුරු බෝතලයක් ගත්තොත් මේක පාවිච්චි කරන්න පුළුවන් වාර ගන්නට වැඩි. එන්නේ භාණ්ඩයක් නිෂ්පාදනය කරන්න පුළුවන් ඒ භාණ්ඩයේ ආයු කාලය වැඩි වෙන ආකාරය. භාණ්ඩයේ ආයු කාලය වැඩි වෙන ආකාරයට නිෂ්පාදනය කිරීම තුළින් අපිට පුළුවන් පරිසරයට අපද්‍රව්‍ය ලෙස එකතු වෙන ප්‍රමාණය අඩු කරන්න. එන්න ලියන්න ඒක යටතේ දෙවෙනි කරුණ. යම් භාණ්ඩයක් නිෂ්පාදනය කිරීමේදී එහි ආයු කාලය වැඩි වන ආකාරයට නිෂ්පාදනය කිරීමෙන් භාවිතයෙන් පසු එම භාණ්ඩ පරිසරයට එකතු වීම අවම කළ හැක. උදාහරණ දෙකක් තුනක් ලියමු. යන්න උදාහරණ. වරක් භාවිත කර ඉවතලනු ලබන ප්ලාස්ටික් බෝතල් වෙනුවට වීදුරු බෝතල් භාවිතා කිරීම නැත්නම් නිෂ්පාදනය කිරීම. ඊළඟට අපි ගත්තොත් එහෙම සාමාන්‍ය යකඩ
වලින් මොන හරි දෙයක් නිෂ්පාදනය කරපුවාම ඒක මලකඩ කාලා ඒක භාවිතයෙන් ඉවත් කරන්න දෙන හැකියාව වැඩි. හැබැයි අපිට සාමාන්‍ය යකඩ වෙනුවට ගැල්වනයිස් කරපු යකඩ යොදාගත්තොත් හිතන්නකො බාල්දියක් කියලා බාල්දිය හදනවයි කියලා. සාමාන්‍ය යකඩ බාල්දි මලකඩ කාලා ඉක්මනටම අයින් කරන්න වෙනවා. හැබැයි අපි ගැල්වනයිස් කරලා ගත්තොත් ඒක මොකද වෙන්නේ? වැඩි කාලයක් භාවිතා කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට දැන් ඔය දැන් අලුත් දැන් ප්ලාස්ටික් ගහන්නේ නැහැනේ මොනවද වෙහි බීලියෙම. කරාම දැන් ඉස්සර නම් ආවේ කරාම මිශ්‍ර ලෝහයක් ආවා. ඒතකොට මේ මිශ්‍ර ලෝහයෙන් එන කරාමේ කීරවත් මලකඩ කන්නේ. දැන් ගොඩාක් කල් පාවිච්චි වෙනවා. ඉස්සර ආවේ නිකන් තඹ වගේ ඒවනේ තිබ්බේ. දැන් එන්නේ බාල වර්ගයේව. එතකොට කරාමේ ආයු කාලය අඩුයි. එතකොට ඒක භාවිතා කරලා ඊට පස්සේ වෙන දෙයක් බවට පත් කරන්නත් බෑ පරිසරයට උදාහරණ. එතකොට පරිසරයේ දූෂණය වෙනවා. දැන් දෙවෙනි උදාහරණය. වැහිපීලි යකඩ බටවැනි. වැහිපීලි යකඩ බටවැනි. නිෂ්පාදනවලදී වැහිපීලි යකඩ බටවැනි නිෂ්පාදනවලදී සාමාන්‍ය යකඩ වලට වඩා ගැල්වනයිස් කළ යකඩ භාවිතය දිගුකල් පවතින භාණ්ඩ නිෂ්පාදනය මගින් කෙටිකාලීනව පරිසරයට අපද්‍රව්‍ය එකතු වීම. අවම කළ හැක. ඊළඟට ඔයගොල්ලෝ දන්නවා වාහනයක එන්ජින් එකට දානවා එන්ජින් ඔයිල්. සාමාන්‍යයෙන් ඩීසල් වාහනයක එන්ජින් එක එන්ජින් ඔයිල් දුවන්නේ කිලෝමීටර 3000න් 3000ට මාරු කරන්න ඕන. පෙට්‍රල් වාහනයක නම් කිලෝමීටර 5000ට මාරු කරන්න ඕන. හැබැයි මේ සාමාන්‍ය ලීසි තෙල් වලට වඩා සින්තටික් ඔයිල් ගත්තොත් ඒවයින් කිලෝමීටර 10000ක් විතර දුවන්න පුළුවන් වාහනේ. එතකොට මේ ඔයිල් කොහොමද පරිසරයට මුදා හැරෙනවා? ඊට අමතරව ඔය පාරවල් කාපට් කරද්දීම ගල් රෝලේ ඇලෙනේ වලට අරම වලට දානවා. ඒත් ඉතින් පරිසරයට එකතු වෙන්නේ. එතකොට අපි 3000කින් අයින් කරන ඔයිල් එකක් 10000ක් දක්වා දුවන්න පුළුවන් මට්ටමට භාණ්ඩය වෙනස් කරොත් අපිට පරිසරයට එකතු වෙන අපද්‍රව්‍ය ප්‍රමාණය අවම කරගන්න පුළුවන්. එන්න ලියන්න තුන්වෙනි උදාහරණය යටතේ සාමාන්‍ය ලීසි තෙල් වලට වඩා වැඩි කිලෝමීටර් ප්‍රමාණයක් දාමනය කළ හැකි සින්තටික් කියන්නේ සංශ්ලේෂිත තෙල් භාවිතය මගින් පරිසරයට සිදුවන හානිය අවම කළ හැක.
පරිසරයට සිදුවන හානිය අවම කළ හැකියි. ඊළඟට අපිට ගන්න පුළුවන් භාණ්ඩය භාවිතයේදී පස්සේ පරිසරයට එකතු කිරීමේදී සිදුවන අන්තරායකාරී බව අඩු කිරීම සඳහා උදාහරණයක් විදිහට අපි ගත්තොත් එහෙම CFL බල්බ් එහෙම ඒ CFL බල්බ් වල රසදිය ප්‍රමාණය වැඩි. රසදිය කියන්නේ හොඳ දෙයක් නෙවෙයි. ඒ වගේම තමයි අපි ගත්තොත් එහෙම පෙන්ටෝස් බැටරි වගේ දේවල් ඒවයි තියෙනවා නිකල් සහ කැඩ්මියම් බැරලෝහ. ඒ හින්දා ඒ වෙනුවට අන්තරායකාරී බව අඩු මූලද්‍රව්‍ය හෝ අමුද්‍රව්‍ය භාවිතා කරන්න පුළුවන්. එනේ ඊගාව කරුණේ යටතේ අන්තරායකාරී බව අවම වන ලෙස අන්තරායකාරී බව අවම වන ලෙස භාණ්ඩ නිෂ්පාදනය කිරීම. අන්තරායකාරී බව අවම ලෙස භාණ්ඩ නිෂ්පාදනය කිරීම. සින්තටික් ඔයිල් අපි පාවිච්චි කරන්නේ නැත්තේ ඒකනේ කියලා තියෙනවා. දැන් නම් ඉතින් ගොඩාක් ඒවා ඉන්නේ සින්තටික් ඔයිල් තමයි. කොහොමද දැන් ඉස්සරහට ඔයිල් නෙමෙයි මොකුත් පාවිච්චි කරන්න හම්බෙන්නේ නැති එකක් තියෙන්නේ. ඔයගොල්ලන්ගේ කාලේට එනකොට වාහනේ ගත්තොත් ඔයිල් ගන්න බැරි වෙයි. වාහනයක් තියෙනවා කියන්නේ ඔයිල් කෑන් එකක් අර ඉතින් යන එක තමයි කරන්න වෙන්නේ. ඒ තරම් මිලයයි ඔක්කොම දේවල්. හරි. එතකොට මම මෙතෙන්දි කියන්නේ අපි මෙන්න මේ විදිහේ CFL බල්බ් වෙනුවට විකල්ප වලට යනවා. LED බල්බ් වලට යනවා. CFL වල රසදිය තියෙනවා. එතකොට මේ බල්බ් එකකින් ගන්නේ තාලෝකේ LED බල්බ් එකකින් ගන්නේ තාලෝකේ. ඒ කියන්නේ බල්බ් එක නිපදවන්නේ හැබැයි අපි මොකද කරන්නේ අන්තරායකාරී බව මොකද වෙන්නේ අඩු කරනවා. right ලියමු. ඒ අර්ථේ ඇතැම් භාණ්ඩ නිෂ්පාදන ක්‍රියාවලියේදී මෙන්ම භාවිතයෙන් ඉවත් කර බැහැර කළ පසු විවිධ අන්තරායකාරී දූෂක ද්‍රව්‍ය පිටවිය හැක. එබැවින් අමුද්‍රව්‍ය වෙනස් කිරීම මගින් හෝ නිෂ්පාදන ක්‍රියාවලිය වෙනස් කිරීම මගින් දෙකම වෙන්න පුළුවන්. අමුද්‍රව්‍ය වෙනස් කරන්නත් පුළුවන් නිෂ්පාදන ක්‍රියාවලිය වෙනස් කරන්නත් පුළුවන්. අන්තරායකාරී බව අඩු කළ හැකියි.
අන්තරායකාරී බව අඩු කළ හැක. යන උදාහරණ CFC බල්බ් වෙනුවට CFC බල්බ් වෙනුවට LED බල්බ භාවිතය. දෙවෙනි එක නිකල් කැඩ්මියම් බැටරි වෙනුවට නිකල් කැඩ්මියම් බැටරි වෙනුවට ලිතියම් අයන් බැටරි ලිතියම් අයන් බැටරි ලිතියම් අයන් බැටරි භාවිතය. මේ බැටරිය මේ ගහලා දිනවා බලන්න මේකේ no mercury or cadmium added කියලා ගහලා තියෙනවා මෙතන. කියන්නේ මෙයා සුපරිසුදු නිෂ්පාදන සංකල්පයට ගිහිල්ලා. කියන්නේ අන්තරායකාරී බවින් අඩු අමුද්‍රව්‍ය භාවිතා කරන. තුන්වෙනි උදාහරණය කාබනික ද්‍රාවක සහිත තීන්ත වෙනුවට කාබනික ද්‍රාවක සහිත තීන්ත වෙනුවට ජලය ද්‍රාවකයේ ලෙස ඇති තීන්ත භාවිත කිරීම. ජලයේ ද්‍රාවකයේ ලෙස ඇති තීන්ත භාවිත කිරීම. දැන් මේකේ මං කිව්වා තියෙන මේකේ නෑ කියලා මේ මර්කරි සහ කැඩ්මියම් මෙයාගේ. මෙන්න මේ බැටරිය ගත්තාම ඊටත් වඩා පරිසරහිතකාමී. මේකේ නිකල් මෙටිල් හයිඩ්‍රේට් බැටරියක්. මෙයාට සාපේක්ෂව මෙයා සුපරිසුදු නිෂ්පාදන සංකල්පයට ළඟා වෙනවා වෙයි. මේකේ තියෙන්නේ නිකල් මෙටිල් හයිඩ්‍රේට්. මේකේ තියෙනවා මේකේ කැඩ්මියම් නම් නැහැ කියලා තියෙනවා. ඔන්න ඔය විදිහට සංසන්දනාත්මකව තමයි එන්නේ. එහෙම නැතුව 100% සුපරිසුදු නිෂ්පාදනයක් කොහෙවත් නිෂ්පාදනය වෙන්නේ නැහැ. තව එක උදාහරණයක් ලියන්න. ඊයම් එක්කල පෙට්‍රල් භාවිතය වෙනුවට ඊයම් රහිත පෙට්‍රල් භාවිතය. ඊයම් රහිත පෙට්‍රල් භාවිතය. right. ඒ යටතේම තව එකක් තමයි දැන් අපි ගත්තොත් මේ කිරිපිටි පැකට් එකක්. කිරිපිටි පැකට් එකක් ගෙදර ගෙනාවුවා මේකේ කාඩ්බෝඩ් පෙට්ටියක් තියෙනවා. ඒක ඇතුලේ තවත් පොලිතින් පැකට් එකකුත් තියෙනවා. එක්ක පොලිතින් පැකට් එක අයින් කරන්න ඕනේ. එහෙම නැත්නම් කාඩ්බෝඩ් පෙට්ටිය අයින් කරන්න ඕනේ. යන අනවශ්‍ය පරිදි ඇසුරුම් ද්‍රව්‍ය යොදලා තියෙනවා. එන ලියා ගන්න ඊගාව කරුණ ඔය භාණ්ඩයේ නිෂ්පාදන ක්‍රියාවලිය යටතේම භාණ්ඩයේ ඇසුරුම සඳහා
භාණ්ඩයේ ඇසුරුම සඳහා වඩාත් කාර්යක්ෂම අඩු අමුද්‍රව්‍ය ප්‍රමාණයක් භාවිතා වන ඇසුරුම් භාවිතය නියන්නේ උදාහරණ අපි ගත්තොත් එimhe දත් මදින දන්තාලේප ඇතුළේ ටියුබ් එකකුත් තියෙනවා එළිය පෙට්ටියකුත් තියෙනවා කිරි පිටි වලත් එහෙම සමහරක් වෙලාවට සබන් වලත් තියෙනවා එහෙනම් ලියන්න ඊයටදී කිරි පිටි දන්තාලේප වෙනි කිරිපිටි දන්තාලේප වැනි භාණ්ඩ ඇසුරුම් කරණයේදී පිටතින් කාඩ්බෝඩ් අසුරණයක් යෙදීම පරිසරයට අපද්‍රව්‍ය එකතු කිරීම වැඩි කරනු ලබයි. දෙවෙනි එක තමයි සාමාන්‍යයෙන් අපි ගත්තොත් එහෙම ඔය දැන් එනවනේ හෑන්ඩ් වොෂ් වගේ ඒවා ඊගාවට හාබික් වගේ දේවල් ඒ වගේ තියෙන්නේ සාමාන්‍ය ප්ලාස්ටික් බෝතල්. ඒ සඳහා වැඩි ප්ලාස්ටික් ප්‍රමාණයක් හැබැයි වෙළඳ පොලේම තියෙනවා සමහරක් වෙලාවට අර අඩු ප්ලාස්ටික් ප්‍රමාණයකින් නිපදවන ෂැෂේ පැකට් වගේ. පොඩි ඒවා නෙමෙයි ඒ පරිමාණයෙම දෙන්න දැන් අර ෂැම්පූ පැකට් එකම නෙමෙයි පොඩි ඒවා. සාමාන්‍යයෙන් තියෙනවා ටිකක් අර බෝතලේ විදියමයි ෂැෂේ පැකට් එකක් තියෙනවා. ඉතින් ඒවා සඳහා ඇසුරුම සඳහා යන්නේ අඩු ප්ලාස්ටික් ප්‍රමාණය. එහෙනම් ලියන්න දෙවෙනි එක. ඇතැම් දියරමය ද්‍රව්‍ය. උදාහරණයක් ඊගාව එක. ඇතැම් දියරමය ද්‍රව්‍ය ගබඩා කිරීම සඳහා වැඩි ප්ලාස්ටික් ප්‍රමාණයක් භාවිත කර නිපදවන ශක්තිමත් ප්ලාස්ටික් බඳුන් වෙනුවට අඩු ප්ලාස්ටික් ප්‍රමාණයක් භාවිත කරනු ලබන ෂැෂේ ඒවට කියන්නේ ෂැෂේ පැකට්ම තමයි නේ. ෂැෂේ පැකට් වැනි අසුරණ භාවිත කිරීම.
එහෙනම් අමුද්‍රව්‍ය භාවිතා කිරීමේදී අඩු කිරීමේදී පළවෙනි එක කතා කරේ ගබඩාකරණය. දෙවෙනි එකේ භාණ්ඩයේ වෙනස්කම් කිරීම. තුන්වෙනි එක ලියමු වෙනවා. භාණ්ඩයේ නිෂ්පාදන ක්‍රියාවලියේ වෙනස්කම් ඇති කිරීම. භාණ්ඩයේ නිෂ්පාදන ක්‍රියාවලියේ වෙනස්කම් ඇති කිරීම. එතකොට නිෂ්පාදන ක්‍රියාවලියේදී අපිට පුළුවන් පරිසරයට එකතු වන අපද්‍රව්‍ය ප්‍රමාණය අඩු කරන්න. හිතන්නකො ලෝහ ආශ්‍රිත නිෂ්පාදනයක් කියන්නේ. ලෝහ ආශ්‍රිත නිෂ්පාදනයේදී ලෝහ කැපිද්දී ලෝහ කුඩු එකතු වෙනවා සාමාන්‍ය යාන්ත්‍රික ගියත් භාවිතා කරනවා. හැබැයි අපිට පාවිච්චි කරන්න පුළුවන් නම් ලේසර් කිරණ වලින් කපන්න. උඩ ලෝහය අපතේ යෑම අඩු වෙනවා. එහෙනම් අපි ක්‍රියාවලිය වෙනස් කරනවා. එතකොට මේ ක්‍රියාවලිය වෙනස් කිරීම සඳහා වඩා කාර්යක්ෂම තාක්ෂණයන් භාවිතයට ගන්නවා. සාම්ප්‍රදායික තාක්ෂණයන්ගෙන් ඉවත් වෙලා වඩාත් කාර්යක්ෂම තාක්ෂණයන් භාවිතා කරනවා. උදාහරණයක් විදිහට යකඩ කපද්දී සාමාන්‍යයෙන් අර හැක්සෝස් වලින් කපද්දී යකඩ කුඩු එකතු වෙන ප්‍රමාණය වැඩි. හැබැයි ඒ වෙනුවට ගන්න පුළුවන් නම් අපිට ලේසර් කිරණ වලින් කපන්න පුළුවන් නම් අපතේ යෑම ප්‍රමාණය අඩු වෙනවා. ඊගාවට අපි ගත්තොත් එimhe සාමාන්‍ය අපි හිතමු වීවින් යන්ත්‍ර කියනවා. සාමාන්‍ය වීවින් යන්ත්‍රයකදී නූල් අපතේ යන ප්‍රමාණය වැඩි. හැබැයි අපි වඩා කාර්යක්ෂම යාන්ත්‍රික ක්‍රමයක් උපයෝගී කරගත්තොත් නවීන ක්‍රමයක් අපිට අපතේ යන ප්‍රමාණය අඩු කරගන්න පුළුවන්. ඒ වගේම භාණ්ඩයේ නිෂ්පාදනයේ ගුණාත්මක භාවය වැඩි කරගන්නත් පුළුවන්. එහෙනම් ලියමු එතන මේ විදිහට යම් භාණ්ඩයක නිෂ්පාදන ක්‍රියාවලිය යම් භාණ්ඩයක නිෂ්පාදන ක්‍රියාවලිය වෙනස් කිරීම තුළින් අමුද්‍රව්‍ය භාවිතය අඩු කිරීම අමුද්‍රව්‍ය වල අන්තරායකාරී බව අඩු කිරීම අමුද්‍රව්‍ය වල අන්තරායකාරී බව අඩු කිරීම නිෂ්පාදන ක්‍රියාවලියේදී අමුද්‍රව්‍ය අපතේ යෑම අඩු කිරීම මෙන්ම භාණ්ඩයේ ආයු කාලය වැඩි කිරීම භාණ්ඩයේ ආයු කාලය වැඩි කිරීම සිදු කළ හැකිය. යන උදාහරණ ලෝහ භාණ්ඩ නිෂ්පාදනයේදී ලෝහ කැපීම සඳහා යාන්ත්‍රික කියත් වෙනුවට ලෝහ කැපීමට යාන්ත්‍රික කියත් වෙනුවට
ලේසර් කිරණ භාවිතය මගින් ලේසර් කිරණ භාවිතය මගින් කුඩු ලෙස අපතේ යන ලෝහ ප්‍රමාණය කුඩු ලෙස අපතේ යන ලෝහ ප්‍රමාණය අඩු කළ හැක. අඩු කළ හැක. එතකොට නිෂ්පාදන ක්‍රියාවලියේදී අපි ගත්තොත් එහෙම ශීතකාරක වායුන් විදිහට දිනවා CFC වායු. එතකොට CFC වායු පරිසරයට මුදා හැරීම ඉතාමත්ම අහිතකරයි කියලා අපි හරිතාගාර ආචරණය සහ ඕසෝන් වායනයේදී කිව්වා. මේ CFC වායු වෙනුවට ගන්නවා R600A කියන වායුව. මේවා පරිසර හිතකාමී ශීතකාරක වායු. ඒ වගේම සාමාන්‍ය අපි ගත්තොත් මේ AC මොකද්ද මේ රෙෆ්‍රිජරේටර් එක ෆ්‍රිජ් එක. ඒකේ සාමාන්‍ය ක්‍රමයට වඩා ඉන්වර්ටර් කියන තාක්ෂණය යොදාගත්තොත් එයාගේ කාර්යක්ෂමතාවය වැඩි වෙනවා. ඒකට ගෑස් එක ෆිල් කරන්න තියෙන ආයු කාලය අඩු වෙනවා. වැඩි වෙනවා. ඒ තුලින් මේ ගෑස් නැවත නැවත මාරු කිරීමට සිදුවන කාලය අඩු වෙනවා. අඩු වෙනව නෙවෙයි වැඩි වෙනවා. අන්න ඔය වගේ දේවල් සිද්ධ වෙනවා නවීන තාක්ෂණික ක්‍රමවේදවලට ගිහිපුවා. ලියන්නේ නම් ඊගාව එක ඒ යටතේ සාම්ප්‍රදායික තාක්ෂණික ක්‍රම වෙනුවට සාම්ප්‍රදායික තාක්ෂණික ක්‍රම වෙනුවට නවීන තාක්ෂණික ක්‍රම හඳුන්වා දීම සහ වඩා කාර්යක්ෂම අමුද්‍රව්‍ය භාවිතයෙන් පරිසරයට අපද්‍රව්‍ය නිකුත් වීම අවම කළ හැක. පරිසරයට අපද්‍රව්‍ය නිකුත් වීම අවම කළ හැක. ලියන උදාහරණ ශීතකරණ නිෂ්පාදනයේදී CFC වායු වර්ග වෙනුවට CFC වායු වර්ග වෙනුවට R600A R600A වැනි වායු වර්ග භාවිතා කිරීම. වැනි වායු වර්ග භාවිතා කිරීම.
ඊගා උදාහරණය සීතකරණ නිෂ්පාදනයේදී සාමාන්‍ය සීතකාරක ක්‍රමවේදය වෙනුවට ඉන්වර්ටර් තාක්ෂණය සහිත තාක්ෂණික උපක්‍රම වලට යොමු වීම. ඔන්න අමුද්‍රව්‍ය භාවිතය අවම කරන්න පුළුවන් ප්‍රධාන ආකාර. ගබඩාකරණයේදී සිදුවන හානිය අවම කිරීම, භාණ්ඩයේ විනාශකම් සිදු කිරීම මගින් අමුද්‍රව්‍ය භාවිතය අඩු කරන්න පුළුවන්. නිෂ්පාදන ක්‍රියාවලිය මගින් අඩු කරන්න පුළුවන්. ඊළඟ ප්‍රධාන අරමුණ තමයි භාණ්ඩ සහ නිෂ්පාදන ක්‍රියාවලිය ප්‍රතිනිර්මාණය කිරීම. මේ එකම කරුණු තමයි විවිධාකාරයට කැරි ගියන්නේ. ලියාගන්න ඊගා මාතෘකාව සුපිරිසිදු නිෂ්පාදන සංකල්පයේ ප්‍රධාන දෙවෙනි අරමුණ භාණ්ඩ සහ නිෂ්පාදන ක්‍රියාවලිය ප්‍රතිනිර්මාණය කිරීම. භාණ්ඩ සහ නිෂ්පාදන ක්‍රියාවලිය ප්‍රතිනිර්මාණය කිරීම. ඕනෑම භාණ්ඩයක් නිෂ්පාදනය කරන්න ගියාම අනිවාර්යයෙන්ම බල ශක්තිය ඕන. සාමාන්‍යයෙන් අපි බල ශක්තිය විදිහට භාවිතා කරන්නේ පෙට්‍රෝලියම් ඉන්ධන දහනයෙන් ලැබෙන ශක්තිය. පෙට්‍රෝලියම් ඉන්ධන දහනය කියන්නේ අනිවාර්යයෙන්ම පරිසර දූෂණයක් තියෙනවා. එතකොට මෙන්න මේ පරිසර දූෂණය අවම කිරීම සඳහා යම්කිසි ක්‍රමවේදයක් තියෙනවා. ඒ සඳහා අපිට පුනර්ජනනීය සම්පත් ගන්න පුළුවන්. පුනර්ජනනීය නොවන සම්පත් භාවිතය තුළින් කොහොමද පරිසරයට හානියක් සිද්ධ වෙන්නේ? හැබැයි පුනර්ජනනීය සම්පත් භාවිතය තුළින් පරිසරයට සිදුවන හානිය මොකද වෙන්නේ? අවම කරගන්න පුළුවන්. right. ලියමු වෙන ඊගාවට. මිහිදී භාණ්ඩයේ නිෂ්පාදන ක්‍රියාවලියේදී පරිසරයට සිදුවන බලපෑම අවම වන ආකාරයට භාණ්ඩය නවීකරණය කරනු ලැබේ. ලියාගන්න උදාහරණ නිෂ්පාදන ක්‍රියාවලියේදී
බලශක්ති අවශ්‍යතාවය සඳහා බලශක්ති අවශ්‍යතාවය සඳහා පුනර්ජනනීය සම්පත් යොදා ගැනීම පුනර්ජනනීය සම්පත් යොදා ගැනීම පුනර්ජනනීය සම්පත් යොදා ගැනීම ඒ වගේම තමයි අපිට භාණ්ඩය නිෂ්පාදනය සඳහා අමුද්‍රව්‍ය ලෙස නැවත නැවත ප්‍රතිචක්‍රීකරණය කරන්න පුළුවන් අමුද්‍රව්‍ය යොදා ගන්නත් පුළුවන්. එතකොට ඒකත් භාණ්ඩ ප්‍රතිනිර්මාණය නිෂ්පාදන ක්‍රියාවලිය ප්‍රතිනිර්මාණය සඳහා දායක වෙනවා. දැන් එමෙන්ම භාණ්ඩ නිෂ්පාදනයේදී ප්‍රතිචක්‍රීකරණයට ලක් කළ හැකි අමුද්‍රව්‍ය භාවිතා කිරීම ප්‍රතිචක්‍රීකරණයට ලක් කර හැකි අමුද්‍රව්‍ය භාවිතා කිරීම ඇටේනම් තුන්වෙනි ප්‍රධාන මාතෘකාව සුපරිසිත නිෂ්පාදන සංකල්පයේ ප්‍රතිචක්‍රීකරණය මෙතෙන්දි ප්‍රතිචක්‍රීකරණය කියන්නේ මේ භාණ්ඩයක් නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා ගන්න අමුද්‍රව්‍ය අපද්‍රව්‍ය බවට පත් වෙනවා. ඒ අපද්‍රව්‍යයේ නැවත යම්කිසි පිළිපාදු ක්‍රියාවලියක් මගින් ඒ නිෂ්පාදනය සඳහාම යොදවා ගන්න පුළුවන් නම් අන්න ඒක තමයි මෙතෙන්දී ප්‍රතිචක්‍රීකරණය කියලා කියන්නේ. උදාහරණයක් විදිහට අපි ප්ලාස්ටික් මොන හරි නිෂ්පාදනයක් කරනවා. එතකොට ප්ලාස්ටික් යම්කිසි ප්‍රමාණයක් අපතේ යනවා. ඒ අපතේ යන ප්‍රමාණය නැවත රත් කරලා උණු කරලා අමුද්‍රව්‍ය විදිහට භාවිතා කරනවා. එතකොට අන්න ඒකට නැවත ප්‍රතිචක්‍රීකරණයක් වෙනවා. ඕකම අපිට ගන්න පුළුවන් ජෛව ඩීසල් නිෂ්පාදනයේදී වැඩිපුර මෙතනෝල් පාවිච්චි කරනවා. ඒක ඉතිරි වෙනවා. නැවත වාෂ්ප කරලා අරගෙන ඝනීභවනය කරලා මෙතනෝල් අමුද්‍රව්‍යයක් විදිහට යොදා ගන්නවා. එළියමු මෙහිදී යම් නිෂ්පාදනයක් සඳහා යොදා ගනු ලබන අමුද්‍රව්‍ය අපද්‍රව්‍ය බවට පත් වූ විටක අමුද්‍රව්‍ය අපද්‍රව්‍ය බවට පත් වූ විටක එම අපද්‍රව්‍ය නැවත නැවත නිෂ්පාදන ක්‍රියාවලියට
අමුද්‍රව්‍ය ලෙස හෝ බල ශක්තිය ලෙස අමුද්‍රව්‍ය ලෙස හෝ බල ශක්තිය ලෙස යොදාගත හැකි වේ නම් යොදාගත හැකි වේ නම් අපද්‍රව්‍ය ලෙස ඉවත් වීම අපද්‍රව්‍ය ලෙස ඉවත් වීම අවම කළ හැක අවම කළ හැක යන උදාහරණ ලෝහ නිෂ්පාදනයේදී ලෝහ නිෂ්පාදනයේදී කැපී ඉවත් වන ලෝහ කැබලි කැපී ඉවත් වන ලෝහ කැබලි නැවත උණු කර භාවිත කිරීම නැවත උණු කර භාවිත කිරීම දෙවෙනි උදාහරණය ප්ලාස්ටික් භාණ්ඩ නිෂ්පාදනයේදී ප්ලාස්ටික් භාණ්ඩ නිෂ්පාදනයේදී ඉතිරි වන ද්‍රව්‍ය ඉතිරි වන ද්‍රව්‍ය නැවත උණු කර අමුද්‍රව්‍ය ලෙස භාවිත කිරීම හෝ අමුද්‍රව්‍ය ලෙස භාවිත කිරීම හෝ දහනය කිරීම මගින් දහනය කිරීම මගින් බල ශක්තිය උපදවා ගැනීම උදාහරණයක් ආපන ශාලාවකින් ඒ කියන්නේ කැන්ටින් එකකින් මහා පරිමාණය ඉවත් කරන කෑම සහ ජලය ජීව වායු ඒකකයක් වෙත යොමු කරලා ජීව වායුව නිපදවලා ආහාර පිසීම සඳහා භාවිත කරන්න පුළුවන්. කියන්නේ ආපන ශාලාවකින් පිටවන අපජලය සහ ඉවතලන ආහාර අපජලය සහ ඉවතලන ආහාර ජීව වායුව ජනනය කිරීමට යෙදවීම මගින් ජීව වායුව ජනනය කිරීමට යෙදීම මගින් බල ශක්තිය ලෙස නැවත ආහාර පිසීමට භාවිතා කළ හැකි වීම. බල ශක්තිය ලෙස නැවත භාවිතා කිරීමට හැකි වීම. නියමයෙන් සුපිරිසුදු නිෂ්පාදනයේ වාසි අවසාන මාතෘකාව. සුපිරිසුදු නිෂ්පාදනයේ වාසි
පළවෙනිම වාසිය තමයි මේක ආයතනයේ ආර්ථිකව මොකද වෙන්නේ? වාසිදායක වෙනවා අපතේයම් අඩු වෙන නිසා. ඊගාවට ආයතනයේ ඵලදායීතාවයේ වර්ධනය වෙනවා. පරිසර හිතකාමී ආයතනයක් ලෙස හොඳ කීර්ති නාමයක් හම්බ වෙනවා. වෙළඳපොලේදී නිෂ්පාදන පිරිවේ අඩුවීම නිසා වඩාත් වාසිදායක තත්ත්වයක් ඇති වෙනවා. ඒ වගේම පරිසරයේ සංරක්ෂණයට දායක වෙනවා. එහෙනම් පළවෙනි එක ආයතනයට ආර්ථික වාසියක් වීම. ආයතනයට ආර්ථික වාසියක් වීම. දෙවෙනි එක ආයතනයේ ඵලදායීතාවය වර්ධනය වීම. ආයතනයේ ඵලදායීතාවය වර්ධනය වීම. තුන්වෙනි එක වෙළඳපොළ තරගකාරීත්වයේදී වැඩි වාසියක් වීම. වැඩි වාසියක් වීම. ඊළඟ එක පරිසර හිතකාමී ආයතනයක් ලෙස පරිසර හිතකාමී ආයතනයක් ලෙස කීර්ති නාමයක් ඇතිවීම. පරිසර හිතකාමී ආයතනයක් ලෙස කීර්ති නාමයක් ඇතිවීම. අවසානයේදී පරිසර සංරක්ෂණයට දායක වීම. පරිසර සංරක්ෂණයට දායක වීම. ඔන්න ඔය කොටසත් එක්ක පරිසර විද්‍යාවේ මූලික කොටස ඉවරයි. පරිසර විද්‍යාව ඉවරයි. අපි රිවිෂන් පන්තියේදී ටිකක් ප්‍රශ්න වලින් තව කරුණු කාරණා කිහිපයක් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. හෙට උදේ බලයේ පාඩම මම හිතන්නේ ඉවර කරගන්න පුළුවන් වෙයි. ඩේ පේපර් 14ද කොහෙද තියෙන්නේ ඒක කතා කරන උදේ 5:00ට පන්තියේ තියෙනවා. මම දැන් ලින්ක් එක දාන්නම්. එහෙනම් සියලු දෙනාටම සුබ රාත්‍රියක්.